Precious ones, අනර්ග දරුවනේ today I'm going to share a story with you. අද මම ඔබත් සමග කතන්දරයක් බෙදා ගන්නට යනවා. Why am I sharing this story with you? ඇයි මම මේ කතන්දරයවත් එක්ක බෙදාගන්නේ? Because මන්ද these days, මේ දවස්වල no matter in which part of the world you are in, ලෝකේ මොන කොටසක ඔබ ජීවත් වුණත් you are trapped inside your homes. ඔයාගේ ගෙදර කොටු වෙලා ඉන්නවා. So, some of you might have become hopeless. සමහර ඔබගෙන් සමහර කිසිම බලාපොරොත්තුවක් නැති වෙන්න පුළුවන්. The life inside your homes might be boring for you. ඔයාගේ ගෙදර ඇතුලේ කොටු වෙලා ගත කරන ජීවිතය ඔබට කම්මැලි වෙන්න පුළුවන්. Because you are no longer able to step outside from your house and do all the things you were used to doing outside your house. මොකද ඔයා එදිනෙදා ජීවිතේ කරපු දේවල් එළියට ගිහින් කරපු දේවල් ගොඩාක් කාලයකින් ඔයාට කරන්න බැරි වෙලා තියෙනවා. I am bringing good news. මම හොඳ ආරංචියක් ගෙනාවා. In fact, the best news you have heard up to now. දැන් ඔබ අහන හොඳම ආරංචියක වෙන්න යනවා. The news is it does not come from me. ඒ ආරංචිය මගෙන් නෙමෙයි එන්නේ. It is not coming from me. ඒ මගෙන් නෙමෙයි එන්නේ. In fact, it is coming from above. ඒක ඉහළින් එන්ට යන ආ වූ පණිවිඩයක්. This is a revelation from the God. මේක දෙවියන් වහන්සේගේ එළිදරව්ව. So praise the Lord. දින් දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. While we are listening to this message of His. මේ අපි ඔහුගේ පණිවිඩය අසන අවස්ථාවේ අසමින් සිටින අවස්ථාවේ Praise the Lord. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. Thank Him. උන්වහන්සේට ස්තුති වේවා. It is due to His compassion we are learning something new. අපි යම් අලුත් දෙයක් ඉගෙන ගන්නට යනවා. If we are learning something new, it is due to His compassion. අපි යම් දෙයක් ඉගෙන ගන්න එක උන්වහන්සේගේ Compassion, kindness. උන්වහන්සේගේ කරුණාව. Right. Amen. ආමෙන්. Right. Now I'm going to tell you හරි මම දැන් ඔබට කියන්න යනවා how you can be productive in your life ඔබ කොහොමද ඔබේ ජීවිතේ ඵලදායී කෙනෙකු වෙන්න යන්නේ කියන එක. when you are trapped inside your house. ඔබේ නිවසේ ඔබ කොටු වෙලා ඉන්න අවස්ථාවේ When you are trapped inside the four corners of your house, ඔබේ නිවසේ හතර කොන ඇතුලේ ඔබ හිර වෙලා ඉන්න යන අවස්ථාවේ how can you be productive? කොහොමද ඔබ ඵලදායී කෙනෙක් වෙන්නේ? I will tell you a story. මම ඔබට කතන්දරයක් කියන්න යනවා. This is a story about a king. මේ කතන්දරය රජ කෙනෙක් ගැන. He had a big kingdom. ඔහුට තිබුණා ඉතා විශාල රාජධානියක්. He had all the things he needed in his life. ඔහුගේ ජීවිතයේ ඔහුට අවශ්‍ය සියලු දේ ඔහුට තිබුණා. There was nothing he lacked. ඔහුට කිසි අඩුපාඩුවක් තිබුණ නැහැ. This revelation is coming from the God. මේ එළිදරව්ව දෙවියන් වහන්සේගෙන් එන එළිදරව්වක්. In fact, each and every one of us, we pray for God. We pray for God. God, give me 5 lakhs. God, give me 10 lakhs. අපි හැමෝම අපි ආශා කරනවා ස්වාමීන් මට ලක්ෂ 5ක් දෙන්න, ස්වාමීන් මට ලක්ෂ 10ක් දෙන්න. But for some, the God will give immediately. නමුත් සමහරෙක්ට දෙවියන් වහන්සේ ඉතා ඉක්මනින් ඒ දේවල් දෙනවා. But for some, the God will give in installments. නමුත් සමහරක්ට දෙවියන් වහන්සේ කොටසක් දෙන්න යනවා. The God has told. දෙවියන් වහන්සේ කියලා තියෙනවා. The God has told, දෙවියන් වහන්සේ පවසලා තියෙනවා. ask from me, then I will give you. මගෙන් ඉල්ලන්ට මම නුඹට දෙන්න යනවා. What is the difference? මොකද්ද වෙනස? What is the cause for this difference? මොකද්ද මේ වෙනසට හේතුව? Two people, there are two persons. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. One asked the same. He asked for 10 lakhs from God. කෙනෙක් එකම දේ ඉල්ලනවා. එයා ලක්ෂ 10ක් ඉල්ලනවා. For the first person, පළවෙනි මනුෂ්‍යයා පළවෙනි කෙනාට the God will give 10 lakhs immediately. දෙවියන් වහන්සේ ඉතා ඉක්මනින් ඔහුට ලක්ෂ 10ක් දෙනවා. But for the second person, නමුත් දෙවෙනාට the God will give 10 lakhs in installments. කොටස් වශයෙන් ලක්ෂ 10 දෙනවා දෙවියන් වහන්සේ. He will not give 10 lakhs to him immediately. ඔහුට ඒ මනුෂ්‍යයාට ඉක්මනින් ලක්ෂ 10ක් දෙන්නේ නැහැ.
the God may give him නමුත් දෙවියන් වහන්සේ ඔහුට දෙනවා the 10 lakhs ලක්ෂ 10ක් in 10 installments. කොටස් 10ක් වශයෙන් දෙනවා. ලක්ෂ ගානේ දෙන්න යනවා. In 10 installments of 1 lakh. ලක්ෂ ගානේ කොටස් 10කින් දෙනවා. This is a practical problem. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. Not much of you understand. හැමෝටම ඒක තේරුම් ගන්න යන්නේ නැහැ. Why? මොකද Because අන්ද you have learnt about the God. ඔයා ඉගෙනගෙන තියෙනවා දෙවියන් වහන්සේ පිළිබඳව. You have heard about the God. ඔයා අහලා තියෙනවා දෙවියන් වහන්සේ ගැන. You have dreamt about the God. ඔයා හීන දැකලා තියෙනවා දෙවියන් වහන්සේ ගැන. But none of you have felt the God. නමුත් කිසිම කෙනෙකුට දෙවියන් වහන්සේව දැනෙලා නැහැ. But none of you have experienced the God. දෙවියන් වහන්සේ පිළිබඳව අත්දැකීම් නැහැ. නමුත් I will tell you the reference for this. මම මේට I will tell you the cause for this. මම ඔබට කියන්න යනවා මේකට හේතුව. The God will not give you. දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ නැති එකට හේතු මම කියන්න The යනවා. God will not give you unless you have the experience to handle it. ඔබ ඒ දේ පාලනය කරන්න Experience. The God will not give you unless you have the experience to handle it. ඒක හැන්ඩල් පාලනය කරන්න ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැති තාක්කල් දෙවියන් වහන්සේ ඒක ඔයාට දෙන්න යන්නේ නැහැ. Experience. පළපුරුද්ද. වගකීමක්. අත්දැකීමක්. The God will not give you unless you have the experience to handle it. ඔබට වගකීමක් නැති තාක් ඒ පාලනය කරන්න දෙවියන් වහන්සේ ඒක ඔබට දෙන්න යන්නේ Now නැහැ. when I mean experience, everything is included. මම එක්ස්පීරියන්ස් කියලා කිව්වම ඒක හැමදේම ඇතුල් වෙන්න යනවා. අත්දැකීම කිව්වහම. අත්දැකීම කියන දෙයට හැමදේම ඇතුල් වෙන්න යනවා. Knowledge, දැනුම, responsibility, වගකීම, understanding තේරුම් ගැනීම and prayer life. සහ යාචනා ජීවිතය. This is very important, my precious one. මගනට දරුවනි මේක ඉතාමත් වැදගත්. The God will not give you දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ නැත්තේ unless you have the responsibility to handle it. ඔබට ඒ පාලනය කරන්නට වගකීමක් නැති තාක්කල් දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන්නේ නැහැ. So precious people out there, ඉතින් අනර්ග මනුෂ්‍යනි take a piece of paper and pen, කොළ කෑල්ලක් සහ පෑනක් ගන්න, write this down. මේ ලියා ගන්න. This is very important. මේක ඉතාමත් වැදගත්. This is very important for you to understand how God works. මේක ඉතාමත් වැදගත් ඔබට තේරුම් ගන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ කෙසේද කියන එක ගැන. The God will not give you, දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ නැත්තේ write this down, ලියා ගන්න, සටහන් කරගන්න. The God will not give you දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ නැත්තේ unless you have the responsibility, the experience to handle it. එය පාලනය කරන්නට ඔබට වගකීමක් නැති නිසා. නැති තාක්කල් දෙවියන් වහන්සේ ඔබට ඒ දෙන්නේ නැහැ. Yes, for one last time I will repeat it. අන්තිම වතාවටත් මම නැවතත් කියනවා. The God will not give you unless you have the experience to handle it. ඒ පාලනය කරන්නට ඔබට හැකියාවක් නැති තාක්කල් වගකීමක් නැති තාක්කල් දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ නැහැ. Okay, now හොඳයි. for instance, let me take an example. මට උදාහරණයක් මම දෙන්නම්. 10 lakhs, it is a big amount. ලක්ෂ 10ක් ඒක විශාල මුදලක්. But in the hands of a foolish person, නමුත් අඥාන මිනිසෙකු යතේ it will be destroyed in 5 seconds. විනාඩි 5කින් ඒ විනාශ කරන්න පුළුවන්. 5 seconds. තප්පර 5කින් ඒ විනාශ කරන්න පුළුවන්. He will gamble. Sudu. ඔහුට සූදු කරන්න පුළුවන්. He will play cards. කාඩ් සෙල්ලම් කරනවා. He will drink liquor. මදිසාර බොනවා. But in the hands of a knowledgeable person, නමුත් ප්‍රඥාවන්ත මිනිසෙකු අතේදී in the hands of an experienced person, වගකීම් සහිත පළපුරුදු සහිත පුද්ගලයෙක් අතේදී he will invest it. එය
ඉන්වෙස්ට් කරනවා. He will start put it on a fixed deposit. ඔහු එක ෆික්ස් ඩිපොසිට් කරනවා ස්ථාවර බැංකුවක තැන්පතු. ස්ථාවර තැන්පතුවකට. He will put a fixed deposit of it. ඔව් ඒ මුදල් ස්ථාවර තැන්පතුවකට යොමු කරනවා. He will learn something productive from it. ඔව් ඉගෙන ගන්නවා යම් ඵලදායී දෙයක්. ඒ So මුදල් now සම්බන්ධයෙන්. you know the difference. දැන් ඔයාලා දන්නවා වෙනස. If you are already experienced, ඔව් දැනටමත් පළපුරුදු සහිත කෙනෙක් නම් then God will give you the full amount. ඉතින් ආසිය ඔබට සම්පූර්ණ මුදල දෙන්න යනවා. But if you lack in experience, නමුත් ඔබ පළපුරුදු අඩු කෙනෙක් නම් the God will give you the full amount but in installments. ඉතින් ආසිය ඔබට සම්පූර්ණ මුදල දෙනවා නමුත් කොටස් වශයෙන්. Now imagine, now we will talk only about the person who is inexperienced. දැන් අපි රූපයක් මවා ගන්න මේ එක්ස්පීරියන්ස් නැති පළපුරුද්ද නැති මිනිහෙක් පිළිබඳව The God will first give him 1 lakh. දෙවියන් වහන්සේ උට පළවෙනිටම රුපියල් ලක්ෂයක් දෙන්න යනවා. Because he has no knowledge, මොකද උට දැනුමක් නැහැ. he will lose the 1 lakh in trying to start a business. ව්‍යාපාරයක් පටන් ගන්නට ගිහලා ඒ 1 ලක්ෂයක් ඔහු නැති කරගන්නවා. The God will give the second installment of 1 lakh. දෙවියන් වහන්සේ උට දැන් ඊළඟ දෙවනි කොටස ලක්ෂය කොටස දෙන්න යනවා. After 1 month. මාසෙකට පස්සේ. This time he will be more careful than the first time. මේ අවස්ථාවේ ඔහු පළවෙනි පාරට වැඩිය ටිකක් Careful, parisam. පරිස්සම් වෙනවා. This time he will be more responsible than the first time. මේ අවස්ථාවේ ඔහු දෙවෙනි අවස්ථාවට වැඩිය More than the first time. පළවෙනි අවස්ථාවට වැඩිය පරිස්සම් වෙන්න යනවා. Responsible. වගකීම් සහගත වෙන්න යනවා. This time he has more knowledge than the first time. මේ අවස්ථාවේ පළවෙනි අවස්ථාවට වැඩිය ඔහුට දැනුම තියෙන මොලේ පාවිච්චි කරන්න යනවා. Likewise, if he failed the first time, second time, third time, මේ වගේ ඔහු පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ තුන්වෙනි අවස්ථාවේ අසමත් වෙන්න යනවා. even though he failed, ඔහු අසමත් වුණත් he will gain knowledge. ඔහු දැනුම ලබා ගන්න යනවා. He will gain experience. ඔහු පළපුරුද්ද ලබා ගන්නවා. So ඉතින් the God has blessed him twice. දෙවියන් වහන්සේ උට දෙවතාවක් ආශිර්වාද කරලා තියෙනවා. Precious one, this is coming from the heaven above. අනර්ගම මිනිසයනි මේක ස්වර්ගයෙන් ඉහළින් එන්ට යන පණිවිඩය. The God has blessed him twice. ඔහුට දෙවියන් වහන්සේ අවස්ථා දෙකක් ආශිර්වාද කරලා තියෙනවා. The God has not only given him finance, දෙවියන් වහන්සේ උට සල්ලි විතරක් නෙමෙයි දෙන්න යන්නේ. the God has given him knowledge, දෙවියන් වහන්සේ උට දීලා තියෙනවා දැනුම, ඥානෙ දීලා තියෙනවා. experience, පළපුරුද්ද දීලා තියෙනවා. responsibility. වගකීම දීලා තියෙනවා. ඉතින් So he can ඔහුට පුළුවන් put that 10 lakh මේ ලක්ෂ 10 තියන්න into productive use. ඵලදායී දෙයක් උදෙසා. That's the difference. මේක තමයි වෙනස. Okay, praise the Lord. හොඳයි. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. Now we will go to the story. අපි දැන් යනවා කතාන්දරයට. This king, මේ රජතුමා he had everything හැමදේම තිබුණා. until one day දවසක් වනතුරු an enemy army confronted him. සතුරු හමුදාව ඔහුට පාර දෙනතුරු He fought with them the first time. ඔහු පළවෙනි වතාවේ ඔවුන් සමග සටන් කරා. He lost. ඔහු පරාජය වුණා. The second time, දෙවෙනි අවස්ථාවේ, the third time, තුන්වෙනි අවස්ථාවේ, fourth time, හතරවෙනි අවස්ථාවේ, fifth time, පස්වෙනි අවස්ථාවේ and the sixth time, සහ හයවෙනි අවස්ථාවේ until he ran out of soldiers. ඔහු හමුදාවෙන් පලා යනතුරු ඔහු සටන් කරා. He ran out of soldiers means his army was defeated, wounded, there was no one to fight for him. ඔහුගේ හමුදාව තුවාල වුණා, පරාජය වුණා, යටත් වුණා. ඔහු වෙනුවෙන් සටන් කරන්න කිසිවෙක් නැති වෙනතුරු ඔහු සටන් කරා. Each and every time, up to 6 times,
he was consecutively defeated. හයවෙනි අවස්ථාව වෙනතුරු හැම අවස්ථාවකම ඔහු පරාජය වුණා. නොකඩවා ඔහු පරාජය වුණා. He had nothing to do. ඔහුට කරන්න දෙයක් තිබුණේ නැහැ. He was all alone. ඔහු තනි වුණා. The same plight like much of you people who are all alone inside your house. එකම සමාන වේදනාව ඔබවල හැමෝම මේ නිවසේ තනි වෙලා ඉන්නවා වගේ. As you all are trapped inside your home, he was all alone. He had nothing to do. ඔයාලා හැමෝම ගෙවල් ඇතුලේ කොටු වෙලා තනි වෙලා ඉන්නවා වගේ ඔහුටත් කරන්න දෙයක් නැති වුණා. ඔහු තනි වුණා. ඔහු කිසිර වුණා. He had no option. ඔහුට කිසිම දෙයක් තිබුණේ නැහැ කරන්න. So he ran through a forest. ඔහු තින් ඔහු දිව ගියා කැලයක් මැදින්. කැලයක් තුලින් දිව. He kept on running through the forest. ඔහු ඒ කැලේ තුල දිව ගියා. There was no one to support him. කිසිම කෙනෙක් හිටියේ නෑ ඔහුට උදව් කරන්න. To make things worse, the rain was pouring down heavily. ඉතා තදින් වහින්නත් පටන් ගත්තා. Finally, අවසානයේ he came ඔහු පැමිණියා to a cave. ගුහාවකට පැමිණියා. He sought shelter inside it. හිතුවා මේ ගුහාව ඇතුලේ වාසස්ථානයක් හදාගන්න. It was not the cave of a lion, it was not the cave of a bear, it was not the cave of any other creature. මේ ගුහාව කිසිම සිංහෙකුගේවත් කිසිම වලසකෙකුගේවත් සහ කිසිම ජීවියෙකුගේ වාසස්ථානයක් නෙමෙයි. As he found no one inside, මේකේ කිසිම කෙනෙක් නැති බව වටහා ගත්තට පස්සේ he sought shelter inside it. ඔව් එතන වාසස්ථානයක් සකසගත්තා. He spent the night inside the cave. ඔව් ඒ ගුහාව ඇතුලේ රාත්‍රිය ගත කරා. The next morning, ඊළඟ දවසේ උදෑසන his shoulders against the walls of the cave, he sat down. ඔව් ඉඳගෙන ඒ ගුහාවේ බිත්තියට හේතු වෙලා හිටියා. Now this is something powerful. ඒක මේ දැන් යම් බලවත් දෙයක්. Something powerful is going to happen. බලවත් දෙයක් සිදු වෙන්න යනවා. God is going to make a revelation. දෙවියන් වහන්සේ දරව්වක් දෙන්න යනවා. As God gave experience to the king, දෙවියන් වහන්සේ රජතුමාට රජවරයාට අත්දැකීමක් දුන්නු ආකාරයට මෙලිදරව්වක් දෙන්න යනවා. there is a problem with you people. ප්‍රශ්නයක් තියෙනවා ඔබ අතර මිනිසුන්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා. When something bad happens, you think you are cursed. You think the God is not blessing you. යම් නරක දෙයක් වැරදි දෙයක් සිදු වුණාම හිතනවා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ ඔබ ශාපලද්දෙක් කියලා. You are turning away from God. දෙවියන් වහන්සේගෙන් ඈතට යනවා. දෙවියන් වහන්සේව අතාරිනවා. No, my precious one, you have misinterpreted the situation. You have misinterpreted the situation. ඔබ තත්ත්වය වැරදියට තේරුම් ගන්න තියෙනවා. In fact, what the God is trying to do is, දෙවියන් වහන්සේ මොකද්ද කරන්න යන්නේ කියලා the God is trying to teach you a lesson. දෙවියන් වහන්සේ ඔබට යම් පාඩමක් උගන්වන්නට යනවා. The God is trying to give you new knowledge, new experience into your life. දෙවියන් වහන්සේ උත්සාහ කරනවා ඔබගේ ජීවිතේ අලුත් අත්දැකීමක් අලුත් ඥානයක් ඔබට දෙන්න. The same thing happened with the king. මේ රජතුමාට සිදු වුණේ මේ දෙයමයි. When no one was looking after him, කිසිම කෙනෙක් ඔහු වෙනුවෙන් සිටින්නේ නැති අවස්ථාවේ the God was looking from above. දෙවියන් වහන්සේ උඩ ඉඳලා ඔහු දිහා බලාගෙන හිටියා. From above the heavens. ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේ ඔහු දෙස බලන් සිටියා. So now the God is going to make a revelation. දෙවියන් වහන්සේ දැන් යනවා ඔහුට අලුත් එළිදරව්වක් දෙන්න. The king noticed රජතුමා දැක්කා through the first rays of the sunlight, ඉර නැගෙන පළවෙනි අවස්ථාවේ there was a little spider. එතන චූටි මකුළුවෙක් හිටියා. ඉතා කුඩා මකුළුවෙක්. On the roof of the cave. ඒ ගුහාවේ වහලේ හිටියා කුඩා මකුළුවෙක්. It was trying to make a web. ඒ මකුළුවා උත්සාහ කරා දැලක් නිර්මාණය කරන්නට. The first time, පළවෙනි අවස්ථාවේ he was almost complete. ඔහු සම්පූර්ණ දැල හැදුවට පස්සේ Almost complete.
He was 99% ඔව් 99% finished. ඉවර කරාට පස්සේ The spider slipped. The spider slipped. වැටුණා Liswa. ලිස්සුවා. And the spider web was broken. ඒ දැල විනාශ වුණා කැඩුණා. But the spider tried again. මේ මකුළුවා නැවතත් උත්සාහ කරා. The same thing. එකම දේ. The third time. තුන්වෙනි අවස්ථාවේ It was almost complete, but it slipped again. ගොඩාක් දුරට ඒක සම්පූර්ණ කරා නමුත් ඔහු නැවතත් ලිස්සුවා. It kept on happening like that. It kept on happening like that. ඔව් ඒ දේ නැවත නැවතත් කරා. දිගින් දිගටම කරා. The sixth time, seventh time, eighth time, ninth time. 6 වෙනි 7 වෙනි 8 වෙනි 9 වෙනි වතාවටත් මම ඒ දේම කරා. The king took pity on the spider. රජතුමා The king took pity on the spider. Sympathized with the spider. Anukampa sympathized with the spider. මේ මකුළුවා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා මේ රජතුමාට. But he did not go and interfere and make the spider web for the spider. නමුත් ඔහු මේ මකුළුවා වෙනුවෙන් දැල නිර්මාණය කරන්නට ගියේ නැහැ. This is a big revelation. This is a big revelation, my friend. මේක ලොකු ඉතා විශාල ඉරිදරව්වක් මගේ යාළුවනේ. My precious one. අනර්ග දරුවනි The God is not going to interfere. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ඔබේ දේ කරන්නට යන්නේ නැහැ. In fact, the God is going to give you, impart you the necessary wisdom, knowledge, experience, wealth, material, so that you can do it productively, successfully. නමුත් දෙවියන් වහන්සේ ඔබේ දේ ඔබට ආර්ථිකව කරන්නට ඔබට අවශ්‍ය ධනය, මුදල්, ඔබට අවශ්‍ය ප්‍රඥාව, ඥානය සහ සියල්ල සපයන්නට යනවා. So, ඉතින් learn, ඉගෙන ගන්න, and interpret the situation correctly. තත්ත්වය හරියාකාරව Interpret the situation correctly. තේරුම් ගන්න. Right. Let's see what happened. බලමු මොකද වෙන්නේ කියලා. Now, Then the king was observing මේ රජතුමා නිරීක්ෂණය කරමින් සිටිනවා the little spider මේ කුඩා මකුළුව was tirelessly building its web. කිසිම මාංශයක් නැතුව තමන්ගේ දැල Tirelessly මාංශයක් නැතුව building its web. ඔහුගේ දැල ගොඩ නගනවා. It was ceaselessly, without stopping, endlessly trying. නැතුව අවසානයක් නැතුව නවත්තනතු දිගින් දිගට මේ දැල නිර්මාණය කරනවා රජතුමා නිරීක්ෂණය කරනවා. It was endlessly trying until it completed. ඒක සාර්ථක වෙනතුරු ඒක සම්පූර්ණ වෙනතුරු අතාරින්නම නැතුව නැවතුමක් නැතුව ඔහු ඒක try කරන ආකාරය කරපු ආකාරය රජතුමා නිරීක්ෂණය කරනවා. Another big revelation. අනිත් ඉතා විශාල එළිදරව්ව. Are you ceaselessly praying? ඔබ නොකඩවා යාඥා කරනවද? You know, prayer is the only medium යාඥාව තමයි එකම මාධ්‍ය. how you can establish communication with the God. කොහොමද ඔබ දෙවියන් වහන්සේ සමග සාකච්ඡාවක් සංවාදයක් ඇති කරගන්නේ කියන. Now you look at the people who are outside. ඔබ බලනවා මිනිස්සු මේ එළියේ ඉන්න මිනිස්සු. Most of the people outside, බහුතරයක් එළියේ ඉන්න මිනිස්සු they complain. ඔවුන් කම්ප්ලේන් කරනවා. And if you observe the people complaining ඔබ නිරීක්ෂණය කරනවා නම් මිනිස්සු කම්ප්ලේන් කරනවා. permanently. පැමිණි කරනවා. If you- කොඳුරනවා. Yes. If you observe the people who are complaining, ඔබ නිරීක්ෂණය කරනවා නම් මිනිස්සු කවුද කොඳුරන්නේ? none of they have a good prayer life. කිසිම කෙනෙකුට නෑ හොඳ යාඥා ජීවිතයක්. They will pray today but not tomorrow. ඒගොල්ලෝ අද යාඥා කරයි හැබැයි ඊට යාඥා කරන්නේ නෑ. They do not pray ceaselessly. උන් නොකඩවා යාඥා කරන්නේ නැහැ. That is why their lives are filled with problems and misery. ඒ තමා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න වලින් සහ පැහැදිලිකම් වලින් පිරීලා තියෙන්නේ.
because they do not pray ceaselessly. මොකද ඒක ඔවුන් නිකඩව ආයාචනා කරන්නේ නැහැ. Right. In fact, that is a big revelation. ඒක තමා ඉතා විශාල එළිදරව්ව. Right. හරි. Coming back to the spider. නැවතත් අපි එමු එනවා මකුළුවා ළඟට. The God is using a little spider දෙවියන් වහන්සේ ඉතා කුඩා මකුළුවෙක් භාවිතා කරමින් to teach a valuable lesson to the king. රජතුමාට ඉතා වටිනා පාඩමක් උගන්වන්නට දෙවියන් වහන්සේ ඉතා කුඩා මකුළුවෙක් භාවිතා කරා. Now, what is a spider? දැන් මොකද්ද මකුළුවා? It is a small creature in nature. ඒක ඉතා ඌ ඉතා කුඩා ජීවියෙක් ස්වභාව ධර්මයෙන් ඉන්න කුඩා ජීවියෙක්. Now, how many of you are catching this? කී දෙනෙක් මේක අල්ල ගන්නවද? Now, දැන් catch on to this, my precious ones. ආදාර්ග දරුවනේ මේ දේ අල්ල ගන්නට. In your day-to-day life, ඔබ එදිනෙදා ජීවිතේ how many of these little things in nature you have missed out? ඔබ මේ ස්වභාව ධර්මයේ තියෙන කුඩා දේවල් කොච්චරනම් මගහරව ගන්නවද? Because it is from these little things the God will bring bigger revelations to your life. මේ කුඩා දේවල් තමයි දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඉතා විශාල එළිදරව්වක් දෙන්න යන මේ කුඩා දේවල් තුලින්. If you receive that revelation, ඔබට මේ එළිදරව්ව ලැබෙනවා නම් ලබා if you understand it, ඔබ ඒ තේරුම් ගන්නවා නම් if you apply it to your life, ඔබේ ජීවිතයට අදාළ කර ගන්නවා නම් you would be an experienced, knowledgeable, responsible, and most of all, a happy person in life, a blessed person. ඔබ ප්‍රඥාවන්ත අධ්‍යක්ීම් සහිත ආශිර්වාදමත් සතුටින් ඉන්න කෙනෙක් වෙන්න යනවා. That's the difference. ඒක තමයි වෙනස. So don't miss out on the little things through which God is trying to teach a big lesson, through which God is going to give a big revelation to your life. ඉතින් මේ කුඩා දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඉතා වටිනා එළිදරව්වක් දෙන්න පාවිච්චි කරන්නා මේ කුඩා දේවල් මගහරවා ගන්නට එපා. Catch on to the revelation. Catch on to the revelation, my precious one. එළිදරව්ව අල්ල ගන්නට. Coming back to the spider. නැවතත් මකුළුවා වෙතට එනවා. Now, this little spider is endlessly trying. මේ චූටි මේ කුඩා මකුළුවා ඉවරයක් නැතුව අවසානයක් නැතුව අතාරින්න නැතුව උත්සාහ කරා. Now for over 30 times. 30 වතාවක්. Looking at this, මේ දේ බලන්නේ the king felt embarrassed. මේ රජතුමාට දැනුණා He felt embarrassed, Lajja. ආවට ලැජ්ජා හිතුණා. The king thought to himself, ඔව් රජතුමා හිතුවා I only tried 6 times before giving up. මම උත්සාහ කරේ 6 වතාවක් විතරයි අතහැරලා දාලා ආවා. But the little spider is not giving up until it builds its web. නමුත් මේ කුඩා මකුළුවා අතහැරියේ නෑ ඔහුගේ දැල හදලා ඉවර කරනකම් අතහැරියේ නෑ ඔහුගේ උත්සාහය. What is the web to a spider? මොකද්ද මේ දැල මකුළුවාට මොකද්ද? It is the kingdom of the spider. ඒක තමයි මකුළුවාගේ රාජධානිය. The king only tried 6 times before abandoning his kingdom. මේ රජතුමා 6 වතාවක් විතරක් උත්සාහ කරේ ඔහුගේ රාජධානිය අතහරින්න කලින්. The king kept on observing. තවදුරටත් රජතුමා අධ්‍යයනය කරා නිරීක්ෂණය කරා. The king kept on looking. බලාගෙන හිටියා රජතුමා. In a few minutes time, පොඩි වෙලාවකින් within a few efforts, පොඩි උත්සාහයකින් this little spider කුඩා මකුළුවා completed its spider web. ඔහුගේ ඒ Completed. මකුළු දැල නිර්මාණය කරලා ඉවර කරා. complete පරිපූර්ණ සම්පූර්ණ කරා.
It was the kingdom of the spider. ඒක තමා ඔහුගේ රාජධානිය උනේ. He tried hard for that. ඔහු ඉතාමත් මහන්සි වුණා ඒකට. Every time he failed, ඔහු අසමත් වුණ හැම වෙලාවකම he lost nothing. එයාට කිසි දෙයක් නැති වුණේ. He gained many things. ඔහු ගොඩක් දේවල් ලබා ගත්තා. Knowledge, දැනුම, experience, පළපුරුද්ද and how to be more careful. සහ කොහොමද More careful. සැලකිලි ගොඩක් සැලකිලිමත් වෙන්නේ කියලා. So, ඉතින් in fact, the little spider won. sorry In fact, the little spider won. ජයග්‍රහණය කරා. මේ චූටි මාකුළුවා ජයග්‍රහණය කරා. That was a bigger revelation for the king. මේක ලොකු එළිදරව්වක් රජතුමාට. God showed this revelation to the king. දෙවියන් වහන්සේ මේ එළිදරව්ව රජතුමාට පෙන්වුවා, ගෙනාවා. Having learnt a big lesson, මේ ලොකු පාඩම ඉගෙන ගත්ත. having learnt a big lesson, මේ ලොකු පාඩම ඉගෙන ගන්නේ the king was weak in the realm of the flesh. මානසිකව මේ රජතුමා දුර්වල වෙලා. He was wounded. ඔහු තුවාල වෙලා. He was bruised. ඔහුට සීරි He was bruised, yes. සීරිලා. But නමුත් his spirit, he had high spirits. නමුත් ඔහුගේ ආත්මය ඔහුට තා බලවත් ආත්මයක් තිබුණා. It was energized. ඒක උද්‍යෝගිමත් වුණා. It was enthusiastic. උද්‍යෝගිමත් වුණා. There was a warrior in his spirit. ඔහුගේ ආත්මය තුල සටන්කරුවෙක් සිටියා. And the warrior in his spirit was ready to fight endlessly to win back the lost kingdom. ඔහුගේ ආත්මය තුල සිටි ඒ සටන්කරුවා සූදානම් වුණා, ලෑස්ති වුණා ඔහුගේ රාජධානිය නැවත ලබා ගන්නතුරු සටන් කරන්න. This is big, this is big, this is big, very big, my precious one. මේක ඉතා විශාලයි, මේක විශාලයි, මේක ඉතා විශාලයි යනට දරුවනි. You should pray ceaselessly ඔබ නොකඩවා යාචනය කර යුතු. and you should try to be productive. සහ ඔබ ඵලදායී වෙන්න උත්සාහ කළ යුතුයි. You should endlessly try to be productive. ඔබ අවසානයක් නැතුව දිගින් දිගට උත්සාහ කර යුතුයි ඵලදායී වෙන්න. That is the only way, the only formula to success in life. ඒක තමයි ජීවිතේ සාර්ථක වෙන්න තියෙන එකම ක්‍රමය. The only formula. Ekama Sutra. එකම සූත්‍රය. Right now, coming back to the king. නැවතත් රජතුමා වෙතට එනවා. He went to his kingdom. ඔව් ඔහුගේ රාජධානියට ගියා. All that was left were citizens. ඔහුගේ සියලුම රටවැසියන් ඒක අතහැරලා ගියා. All that were left, all that was remaining was only his citizens. ඔහුගේ ඉතුරු වෙලා සිටියපු ඉතුරු රටවැසියන්. Nothing was remaining, only his citizens were remaining. He went back to his kingdom. ඔව් නැවතත් ඔහුගේ රාජධානියට ගියා. There was nothing left. ඒ කිසි දෙනෙක් ඉතුරු වෙලා හිටියේ නැහැ. All that was left was his citizens. His army has died. ඔහුගේ හමුදාව මැරිලා. But නමුත් his citizens were alive. ඔහුගේ රටවැසියන් ජීවත් වුණා. He talked to them, ඔවුන්ට කතා කරා. gave them the same revelation ඔවුන්ට ඒ එළිදරව්වම ඔවුන්ට දුන්නා. that God gave him before. දෙවියන් වහන්සේ ඔහුට දුන්න එළිදරව්ව ඔහුගේ රටවැසියන්ට දුන්නා. He shared with him the revelation. ඔහු සමග බෙදාගත්තා. ඔවුන් සමග ඔහු ඒ එළිදරව්ව බෙදාගත්තා. The citizens, they had no weapons. රටවැසියන් ඔවුන්ට ආයුධ තිබුණ නැහැ. They had no weapons. ඔවුන්ට ආයුධ තිබුණ නැහැ. They took machetes into hand, ඔවුන් ගත්තා උදලි ඔවුන්ගේ අතට. shovels, shovels ගත්තා. shovels. hammers, මිටි ගත්තා. and all household equipments that they could lay their hands on. ඒගොල්ලන්ගේ ගෙවල් වල තිබුණ හැම දෙයක්ම ඒගොල්ලන් ගත්තා ඒගොල්ලන්ගේ අත්වලට. They were like sheep. ඒගොල්ලෝ බැටළුවෝ වගේ. In the realm of the flesh, they were weak. ඒගොල්ලන් ශාරීරික මානසිකව ඒගොල්ලෝ හරි දුර්වලයි. How can normal citizens fight with soldiers? සාමාන්‍ය මිනිස්සු කොහොමද සෙල්ලාදුවන්ට එක්ක සටන් කරන්නේ?
Even though they were weak in the realm of the flesh, ඒගොල්ලෝ මානසිකවත් දුර්වලව තියෙද්දි කොහොමද ඒගොල්ලන් සටන් කරන්නේ? realm tale, තලේ මානසික දුර්වල තලයේ ඉද්දි ඒගොල්ලන් කොහොමද? realm of the flesh, even though they were weak in the realm of the flesh, ඒගොල්ලන් මානසික තලයේ දුර්වලව තියෙද්දිත් but they were like lions in their spirit, නමුත් ඔවුන් සිංහයන් වගේ ඔවුන්ගේ ආත්මිකව ඔවුන් සිංහයන් වගේ because they have received the revelation of the God. මොකද ඔවුන් ලබාගෙන තිබුණා දෙවියන් වහන්සේගේ එළිදරව්ව. Now look at this. දැන් බලන්න මේ දෙස. The revelation of the God came from a tiny insect like a spider. දෙවියන් වහන්සේගේ එළිදරව්ව ඇවිල්ලා තිබුණේ චූටි කෘමියෙක් කරා. ඉතා කුඩා කෘමියෙක් කරා. මේ මොකද? So never ignore anything because of its small size. ඉතින් කිසිම දෙයක් මගවරින්න එපා. ඒකේ කුඩා ප්‍රමාණයේ නිසා කිසි දෙයක් මගහරින්න එපා. නොසලකා හරින්න එපා. Everything that is bigger now, හැමදේම දැන් විශාලයි. everything that is bigger now has evolved from something previously tiny. ඉතා පෙර ඉතා කුඩා තිබුණු දේවල් දැන් ඉතා විශාලත්වයට පත් වෙලා තියෙනවා. Likewise, we can be bigger and better versions of our life වගේ අපි අපේ ජීවිතේ ඉතා විශාල හොඳ like තත්යකට පත් වෙලා තියෙනවා වගේ we can be bigger men if we receive the revelation of knowledge, wisdom, experience of God. අපිට පුළුවන් මානසික දැනුමින් ප්‍රඥාවෙන් විශාල මනුෂ්‍යයන් බවට පත් වෙන්න අපි දෙවියන් වහන්සේගේ එළිදරව්ව ලබාගෙන තියෙනවා නම් So my precious ones, catch on to the revelation of the God. මගේ අනර්ග දරුවනේ දෙවියන් වහන්සේගේ එළිදරව්ව ලබා ගන්නට. In flesh they were like sheep, but in spirit they were like lions. ඔවුන් ශාරීරිකව මානසිකව බැටළුවන් වගේ වුණාට ආත්මිකව ඔවුන් සිංහයන් වගේ. They had the courage of lions. ඔවුන්ට තිබුණා සිංහයන්ගේ ධෛර්යය. Therefore, it was not challenging for them to defeat the enemy army. ඒ නිසා ඔවුන්ට එතරම් දෙයක් නෙමෙයි හමුදාව යටත් කරගන්න එක. They defeated, they yeah. chased away the enemy army from their nation. ඔවුන් යටත් කරගත්තා. ඔවුන් නැවතත් Chased away. ඔවුන්ගේ රාජධානියෙන් එළියට දැම්මා. එළවලා දැම්මා. The king was restored to his throne once again. ඔහුගේ රජතුමා නැවතත් ඔහුගේ රාජධානියට පත්වුණා. All because of සියල්ල all because of receiving the revelation of God correctly. හැමදේම දෙවියන් වහන්සේගේ එළිදරව්ව හරියාකාරව ලබාගත් නිසා. If you receive the revelation of God correctly, ඔබ දෙවියන් වහන්සේගේ එළිදරව්ව හරියාකාරව ලබා ගන්නවා නම් I decree and declare මම ප්‍රකාශ කරනවා මම අණ කරනවා in the name of God, දෙවියන් වහන්සේගේ නාමයෙන් wherever you are in the world, ඔබ ලෝකෙ කොහේ හිටියත් you listening to this video, ඔබ මේ listening to this video, මේ වීඩියෝ එකට අහුම්කම් දෙනවා නම් you will prosper in life. ඔබ ජීවිතේ සඵලවත් වෙන්න යනවා. You will be healthy of life. ඔබ ජීවිතේ නිරෝගීමත් වෙන්න යනවා. You will rid all the diseases in life. ඔබ ජීවිතේ සියලුම රෝග ඉවතට පාවෙන්න යනවා. You will attract all the finances necessary to be successful in life. සියලුම මුදල් අවශ්‍යතාවයන් සඵලවත් වෙන්න යනවා ජීවිතේ සාර්ථක වෙන්න. Look what God's revelation can do for your life. බලන්න දෙවියන් වහන්සේගේ එළිදරව්වට ඔබේ ජීවිතේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. It can entirely change your life. ඒ සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. Most people in the world, ලෝකේ ගොඩාක් මිනිස්සු they try to become rich. ඒගොල්ලෝ උත්සාහ කරනවා පොහොසත් වෙන්න. In the attempt, they will become rich. ඒගොල්ලෝ They will become rich. ඒගොල්ලෝ පොහොසත් වෙනවා. Why they become rich? ඇයි ඒගොල්ලෝ පොහොසත් වෙන්නේ? Because they want to become powerful. මොකද ඒගොල්ලන්ට ඕනේ බලවත් වෙන්න. They become rich to be powerful. ඒගොල්ලන්ට පොහොසත් වෙන්න ඕනේ බලවත් වෙන්න. They become rich to be powerful in the society.
ඒගොල්ලන්ට පෝසත් වෙන්න ඕනේ සමාජය බලවත් වෙන්න. But you and me, sons of God, නමුත් ඔබ සහ මම දෙවියන් වහන්සේගේ දරුවා. first we receive power from God. පළවෙනියටම අපි දෙවියන් වහන්සේගේ බලය ලබා ගන්නවා. When we receive the power, අපි බලය ලබා ගත්තට පස්සේ we will attract followers. අපි පසුපස එන්නන් We will attract followers. අපි ආකර්ෂණය කරගන්නවා මිනිසුන්. We will attract finance. අපි මූල්‍ය මුදල් ආකර්ෂණය කරගන්නවා. We will attract a healthy life. අපි සෞඛ්‍යමත් ජීවිතයක් ළඟා කරගන්නවා. So, ඉතින් the lesson being, මේ පාඩම all of you listening to this video now, හැමෝම අහුම්කන් දෙන මේ පාඩම what is happening outside is irrelevant, totally irrelevant for us. මේ පිටස්තරේ වටපිටාවේ සිද්ධ වෙන හැමදේම අපිට අදාළ නැහැ. Whether it is COVID-19, COVID-20, COVID-21. ඒක COVID-19 වුණත්, COVID-20 වුණත්, COVID-21 වුණත් It is totally irrelevant for us. ඒක සම්පූර්ණයෙන්ම අපිට අදාළ නැහැ. Why? ඇයි? What happens in the world, ලෝකේ මොනවද වෙන්නේ? it happens because of worldly circumstances. ඒ සිද්ධ වෙන්නේ සිද්ධි ලෝකේ යම් සිද්ධි නිසා. But what happens to us, නමුත් අපිට මොනවද සිද්ධ වෙන්නේ? it happens due to the support of God. ඒ සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ උපකාරය නිසා. This is how you can become a blessed person in life. මේ තමා කොහොමද ඔබ ජීවිතේ ආශිර්වාදමත් කෙනෙක් වෙන්න යන්නේ? You receive the revelation of God, ඔබ ලබා ගන්නවා දෙවියන් වහන්සේගේ විදරව්ව. interpret it correctly, ඒ තේරුම වටහා ගන්නවා හරියාකාරව. apply it to your life, ඒ අදාළ කර ගන්නවා ඔබේ ජීවිතේට. teach it to another, තවත් කෙනෙකුට ඒ උගන්වනවා. and praise the Lord. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. So, my precious one, මගේ අනුදරුවනේ, hope we all entered a valuable period of time. විශ්වාස කරනවා ඔබ ජීවිතේ වටිනා කාලයකට ඇතුළු වුණා කියලා. I sincerely hope in the name of God, දෙවියන් වහන්සේගේ නාමයෙන් විශ්වාස කරනවා. I decree and declare මාන කරනවා ප්‍රකාශ කරනවා. all these, සියලුම දේ මේ the words are mine, මේ මගේ වචන but the idea of God, දෙවියන් නමුත් ඒ අදහස දෙවියන් වහන්සේගේ. may it work toward creating success in your life. ඒක ක්‍රියා කරනවා ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න. God bless. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග